හරි අපි එහෙනම් එතන එහාට යන් දැන් මොකද තත්ත්වය දැන් ආවලුනේ. හරිනේ හරි එතන එහාට යන් මේ අද ටික ඩිස්ටර්බ් ගොඩයි හරි බලන්න ග්ලූකෝස් බලන්න ශාක විසින් ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපදවන ග්ලූකෝස් සෛලීය ශ්වසනයේදී ශක්තිය නිපදවීම සඳහා විදහෙලි. අපි දන්නවා ශාක මගින් ප්‍රභාසංශ්ලේෂණයෙන් තමයි ග්ලූකෝස් සාදන්නේ. මේවා සෛලවල තියෙන ශ්වසනයේදී සෛලීය ශ්වසනයේදී ශක්තිය නිපදවීමෙන් විදහෙලනවා. හරි? බොහොමයක් පළතුරු මීපැණි ආදී අඩංගු වේ. ගොඩක් මීපැණි පළතුරු වල අඩංගු වෙනවා. හරි? ග්ලූකෝස් ගොඩක් තියෙනවා මීපැණි පළතුරු වල. හරි? ඒකනේ පැන් රස. හරි. එකිනෙකට බැඳුණු ග්ලූකෝස් අණු රාශියක් මගින් පිෂ්ඨය හා ග්ලයිකෝජන් හා සිලියුලෝස් සෑදී. හරි? එතකොට මේ පිෂ්ඨය එහෙම නැත්නම් ග්ලයිකෝජන් එහෙම නැත්නම් සිලියුලෝස් හැදෙන්නේ ග්ලූකෝස් වලින්. ග්ලූකෝස් අණු ගොඩක් එකතු වෙලා තමයි පිෂ්ඨය හැදෙන්නේ තේමයි ග්ලයිකෝජන් හැදෙන්නේ තේමයි සිලියුලෝස් හැදෙන්නේ තේමයි. අපි දන්නවා පිෂ්ඨය කියන්නේ ශාක වල ආහාර තැන්පත් කරන ආකාරය. හරි ග්ලූකෝස් තැන්පත් කරන ආකාරය. ග්ලයිකෝජන් කියන්නේ සතුන් තුල ග්ලූකෝස් තැන්පත් කරන ආකාරය. හරි සිලියුලෝස් කියන්නේ ශාක වල කන්දන් වල තැන්පත් කරන ආකාරය. ඔයගොල්ලන්ට දැන් ඇහෙන එකේ ප්‍රශ්න නැහැ නේද? නෑ. හරි. හරි. ඊට පස්සේ බලන්න ශාක සතුන් බැක්ටීරියා දේහ තුල බොහෝ රසායනික ප්‍රතික්‍රියා ග්ලූකෝස් සරහා සිදු වේ. කියන්නේ ශාකවල එහෙම නැත්නම් සතුන් තුල බැක්ටීරියා දේහ තුල බොහෝ රසායනික ප්‍රතික්‍රියා ග්ලූකෝස් සරහා සිදු වෙනවා. හරි. ඒක සාමාන්‍ය නෝට් එකක් නේ. ඒක පොඩ්ඩක් ලියා ගන්න ඉඩ පොඩ්ඩක් තියා ගන්න බෑද? ඒ ග්ලූකෝස් කියන එක විතරද? නැත්නම් කොහොමද? තියාගත්තද? ඒ ග්ලූකෝස් කියන එක විතරද නැත්නම් ඔක්කොටමද? මට ඇහෙන්නේ නැහැ ඔයගොල්ලෝ කියනවා. ග්ලූකෝස් කියන එක විතරද නැත්නම් ඔව් ග්ලූකෝස් කියන එක විතරයි. මට මේ සද්ද පොඩ්ඩක් ඇහුන්නේ නැහැ පැහැදිලිව ඇහෙන්නේ නැහැ. සීලනේ කතා කරන්නේ? යාන්ත සද්ද සද්දේ අන්තං ඇහෙන්නේ කමන්නේ මං කියන එක ඇහෙනවනේ. ඔය ගෲප් හරි. හරි නේද? ග්ලූකෝස් යටතේ මේ වාක්‍ය හතර ලියා ගන්න ඉඳ තියාගන්න. ආයෙම මතක් කරොත් ශාක ප්‍රභාසංශ්ලේෂණයෙන් තමයි ග්ලූකෝස් නිපදවන්නේ. ඒවා සෛලීය ශ්වසනයේදී බිඳ ශක්තිය නිපදවනවා. හරි. එතකොට මේ පළතුරු මීපැණි ආදී ග්ලූකෝස් තියෙනවා. ඊට පස්සේ කිව්වා ග්ලූකෝස් අණු රාශියක් එකතු වෙලා තමයි පිෂ්ඨය හැදෙන්නේ. පිෂ්ඨය කියන්නේ ශාක වල ආහාර තැන්පත් කරන ආකාරය. එහෙම නැත්නම් ග්ලයිකෝජන් හැදෙන්නේ. ග්ලයිකෝජන් කියන්නේ සතුන් තුළ තැන්පත් කරන ආකාරය. හා සිලියුලෝස් කියන්නේ ශාක වල විශේෂයෙන් කඳන් හැදෙන්නේ සිලියුලෝස් වලින්. ඒවා හැදෙන්නේ ග්ලූකෝස් අණු ගොඩක් එකට එකතු වෙලා. හරි ඊට පස්සේ මම කිව්වා ශාක සතුන් සහ බැක්ටීරියා දේහ තුල බොහෝ රසායනික ප්‍රතික්‍රියා ග්ලූකෝස් හරහා සිද්ධ වෙනවා. ගොඩාක් රසායනික ප්‍රතික්‍රියා ශාක සතුන් එහෙම නැත්නම් බැක්ටීරියා තුල සිද්ධ වෙන්නේ ග්ලූකෝස් හරහා. හරි ඒකට ඉඩ තියාගන්න කියලා කිව්වම ඊට පස්සේ ප්‍රැක්ටෝස් කියන එක පොඩ්ඩක් බලන්න. ප්‍රැක්ටෝස් කියන එකත් පළතුරු මීපැණි වලම තමයි තියෙන්නේ. මේකත් මොනොසැකරයිඩයක් තමයි ග්ලූකෝස් වගේම. හරි ස්වභාවික පවතින පැනසි වැඩිම සීනි. ඒතකොට ප්‍රැක්ටෝස් කියලා කියන්නේ ස්වභාවිකව තියෙන පැන් රහෙන් වැඩිම සීනි වර්ගය. ගොඩක් පළතුරු වල තියෙන එක තමයි. හරි ප්‍රැක්ටෝස්.
ඊට පස්සේ මේවා විවෘත දාම විදියට නෑ සංවෘත දාම විදියට තමයි තියෙන්නේ. දැන් සංවෘත දාම කියලා කියන්නේ මේ සංවෘත දාම. හරි විවෘතය කියලා කියන්නේ දිගැරලා. මේක සංවෘත දාම විදියට තමයි තියෙන්නේ. මේවා විවෘත දාම විදියට නෑ. ඊට පස්සේ ගැලැක්ටෝස් කියලා කියන්නේ ඒත් මොනොසැකරයිඩයක් තමයි. ඒක තමයි කිරිවල තියෙන ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් වලින්. හරි? රයිට්. හරි ඊට පස්සේ උතන පේනවා ඇති ඔතන පොඩි රූපයක් තියෙනවා ඇල්ෆා ග්ලූකෝස්. අර කලින් හදපු ග්ලූකෝස් ඇල්ෆා ග්ලූකෝස්ම තියෙනවා. පේනවා ඇති කාබන් 1 2 3 4 5 කියලා මාක් කරලා තියෙනවා. පළවෙනි කාබන්ට අදාළ OH කාණ්ඩ උඩින් තියෙනවා. හරි? හරි සර්. ඊට පස්සේ ගැලැක්ටෝස් එක අනිත් පැත්තේ තියෙනවා. ගැලැක්ටෝස් වල වෙන්නේ අර මේ ඒකේ වෙනස තියෙන්නේ ඒකේ අර OH කාණ්ඩ හතරවෙනි කාබන් අදාළ OH කාණ්ඩේ තියෙන උඩ ගැලැක්ටෝස් වල ග්ලූකෝස් වල තියෙන එක යට. අන්න එක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එතකොට මෙන්න මේ ඔයගොල්ලෝ මෙන්න මේ ටික ලියා ගන්න ඉඳ තියාගන්න. හරි. කියලා ඔන්න රූපෙත් අරගන්න පොඩ්ඩක් ඊට පොඩි ඩක් තියාගන්න. හරි. මම මේක ගොඩක් මෙතන ලියවන්නේ නැහැ මොකද මේක ලොකු මේ එහෙම දෙයක් නැති නිසා නිකන් නෝට් එකක් මම ලියා ගන්න තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේක වීඩියෝ එක ඔතන නවත්තලා ඔය ලියා ගන්න පුළුවන් නේ. නේද? ඔව් සර්. එන ඉඩ පොඩ්ඩක් තියා ගන්න. ඔකට හරියන්න ඇති වෙන්න. රූපෙත් අඳ ගන්න පොඩියට. හරි සර්. හරි නේද? හරි සර්. හරි සර්. අද පොඩ්ඩක් මේ පොඩි අවුලක් තියෙනවා මේ මැෂින් එකේ අවුලක් තියෙනවා මේ ප්‍රසන්ටේෂන් එකේ පහළට යන්න බෑ ස්ටක් වෙනවා මැෂින් එකේ මගේ දැන් මගේ zoom එක හිර වුණා දැන් ඉස්සෙල්ලා. මොකක් හරි අවුලක් දැන් log එක කියලා zoom එක හිර වුණා. zoom එකේ අවුලක් තියෙනවා වගේ. මම කවදාවත් හිර වෙලාම නැහැ. ඔය Left එක. දැන් ප්‍රසන්ටේෂන් එක අර ඒක ඊළඟ ස්ලයිඩ් එකට යන්න ක්ලික් කරාට පස්සේ ඒක ස්ටක් වුණා. ඊයේ ගෑන්සර්ගේ ලැප් එකත් හිර වුණා. ඉන්න මම ආයි ක්ලෝස් කරලා ඉන්න බලන්න. ක්ලෝස් කරනවා මේ ෂෙයා කරපු විතරයි ක්ලෝස් කරන්නේ. හරි සර්.
හරි. ඊළඟට බලන්න අපි මොනොසැකරයිඩ් ගැන තමයි ඊටි කතා කරේ. හරි. මතක ඇති ඉස්සෙල්ලාම අපි මොනොසැකරයිඩ් ගැන කතා කරා ඇල්ෆා ග්ලූකෝස් බීටා ග්ලූකෝස් ගැන කතා කරා. හරි. මෙතන ඊට පස්සේ ග්ලූකෝස් ගැන පොඩි විස්තර දෙන්න. මේ මෙතන කෙලවරේම මෙන්න මෙතන මේක මේ බීටා ග්ලූකෝස් මේ OH යටට තියෙන්න ඕනේ ඇල්ෆා වුණා. මෙතන බීටා වෙන්න ඕනේ. ඒක ප්‍රසන්ටේෂන් එකේ යවලා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් බලමු. ඩයිසැකරයිඩ් කියලා කියන්නේ පොඩ්ඩක් නෝට් එක දාගන්න ඩයිසැකරයිඩ් කියලා. හරි මේක ගොඩක් වැදගත්. බලන්න. ඩයිසැකරයිඩ් එකක් කියලා කියන්නේ මොනොසැකරයිඩ් අපි දැන් කලින් කතා කරේ ග්ලූකෝස්. හරි ෆ්‍රක්ටෝස්. මේ ෆ්‍රක්ටෝස් නෙවෙයි ෆ්‍රක්ටෝස් හරි මේ ටෝ අකුරේ ඉන්නේ ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් කියන්නේ ෆ්‍රක්ටෝස්. මොනොසැකරයිඩ් ග්ලූකෝස් ඇල්ෆා ග්ලූකෝස් බීටා ග්ලූකෝස් ඔය ඔක්කොම ග්ලූකෝස් එතකොට ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස් ඔක්කොම මොනොසැකරයිඩ් නේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඩයි දෙකක් වෙනවා. හරි. හරි. එතකදී වෙන්නේ බලන්න එක් මොනොසැකරයිඩ් අණුවකින් හරි එක් මොනොසැකරයිඩ් අණුවකින් හයිඩ්‍රජන් පරමාණුවක් එක් මොනොසැකරයිඩ් අණුවකින් හයිඩ්‍රජන් පරමාණු මේ තියෙන්නේ. අනික් අණුවෙන් OH කාණ්ඩයක්ද මෙතන OH කාණ්ඩයක්. හරි. මේ දෙන්න මෙතන H එකතු වෙනවා මෙතන OH එකතු වෙනවා. දෙක තුනක් ජල වෙනවා නේද? ඔව්. මේ ජලය අයින් වෙනවා ඊට පස්සේ. අයින් වෙලා මේක බන්ධනේ මේකට බැඳෙනවා. හරි. මේ O පරමාණුවක් ඉතුරු වෙනවා. ඒ O තමයි මේ. හරි. මේ මෝල්ටෝස් හදන හැටි. මෙතන වෙන්නේ ඇත්තටම ඩයිසැකරයිඩ් එකක් ඉන්න දෙකක් එකතු වෙලා එකක් හැදෙද්දි මෙන්න මේ එක O එකක් එක්ක මේ බන්ධනේ බැඳෙනවා. බැඳලා මේ H දෙකයි O H2O වෙලා මෙතනින් අයින් වෙනවා ජලාංග. හරි. අයින් වෙලා මේක හැදෙනවා. හරි. මේ ඩයිසැකරයිඩ්. පැහැදිලිද? මැදින් O අකුරක් තියෙනවා කියන එක ඩයිසැකරයිඩ්. පැහැදිලිද? ඔව් සර්. හරි. එක් මොනොසැකරයිඩ් අණුවකින් හයිඩ්‍රජන් පරමාණුවකද අනික් අණුවෙන් OH කාණ්ඩයක් ජල පිට වී ග්ලයිකොසිඩික් බන්ධනයක් සාදමින් ඩයිසැකරයිඩ් අණු සෑදේ. මෙන්න මේ බන්ධනයට කියනවා මොකද්ද? ග්ලයිකොසිඩික් බන්ධනය කියලා. බන්ධන. මෙන්න මේක. හරිනේ? ග්ලයිකොසිඩික් බන්ධනය කියන්නේ මෙන්න මේ බන්ධනය. හරි. යෝගව තියෙන එක. හරි. හරි. මෙම අණු ජලයත් සමග එකතු වී සරල සංයෝග ඇති වෙන ජල විච්ඡේදනය. පස්සේ මෙයා ඕනනම් ජලයත් එක්ක ක්‍රියා කරලා ආයෙ මේක කැඩෙනවා. ඒකයි කතාව. ජල විච්ඡේදනය කියලා කිව්වේ. හරි. එහෙනම් මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා ඩයිසැකරයිඩ් එකක් හැදෙද්දී ජල අණුවක් පිට වෙනවා. පිට වෙලා ඒ අණු දෙක එකට බැඳෙන O පරමාණුවක් කරා. හරිද? ඒක තමයි ඩයිසැකරයිඩ් එක වෙන්නේ. අපි පොඩ්ඩක් ලියාගමුද ඒක? හා සර්. හරි සර්. ලියාගන්න. මොනොසැකරයිඩ් අණු දෙකක් එක්වී මොනොසැකරයිඩ් අණු දෙකක් එක්වී මොනොසැකරයිඩ් අණු දෙකක් එක්වී එක් අණුවකින් හයිඩ්‍රජන් පරමාණුවක්ද එක් පරමාණුවකින් හයිඩ්‍රජන් එක් අණුවකින් හයිඩ්‍රජන් පරමාණුවක්ද අනික් අණුවෙන් අනෙක් අණුවෙන් OH කාණ්ඩයක් එක් වී ජල අණුවක් පිට කරමින් මේ වචනේ බලලා ලියා ගන්න ග්ලයිකොසිඩික් බන්ධනයක් සාදමින්
ඩයිසැකරයිඩ් අණු සෑදී. එතකොට මං කිව්වේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා එක් අණුවකින් හයිඩ්‍රජන් පරමාණුකුයි අනික් අණුවෙන් OH කාණ්ඩයකුයි දීලා ජල අණුවක් පිට කරලා ඒ අණු දෙක එකට බැඳෙන ඕ පරමාණුවක් කරා. එහෙම තමයි ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ. හරි. රයිට්. එතකොට බලන්න මෙතන ඉස්සර වෙලාම ලිව්වා නේද? ඔව් සර්. හරි. බලන්න ඉස්සෙල්ලාම හැදෙනවා මේ උදාහරණයක් මෝල්ටෝස්. හරි. මෝල්ටෝස් හැදෙන්නේ ඇල්ෆා ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෝල්ටෝස් හැදෙන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරි. එතකොට මේ පේනවා ඇති ඇල්ෆා ග්ලූකෝස් නේ OH කාණ්ඩය යට තියෙන ඇල්ෆා ග්ලූකෝස්. හරි. මෙතනත් OH කාණ්ඩය යට තියෙන ඇල්ෆා ග්ලූකෝස්. එතකොට මෙතන පේනවා ඇති මේ අංක 1 දරන කාබන් නේද? මේ 2 කාබන්, මේ 3 කාබන්, මේ 4 කාබන්, මේ 5 6. එහෙනම් මේ 1 කාබන් මතක තියාගන්න. සර් ඒක හොන්න හරියට ආයෙ. එනද? හරි. හරි. එතකොට මේ දැන් එහෙම ඉස්සෙල්ලා හොන්නේ. හරි. මේ අංක 1 දාන කාබන්, මේ අංක 2 දාන කාබන්, මේ අංක 3 දාන කාබන්, මේ අංක 4 දාන කාබන්. මේ අංක 1 දාන කාබන්, මේ 2 දාන කාබන්, 3 දාන කාබන්, 4 දාන කාබන්. එතකොට මේ කාබන් මේ අණු දෙක ගත්තම මෙතන මේ තියෙන H පරමාණුවයි මෙතන තියෙන OH කාණ්ඩයයි එකතු වෙලා ජල අණුවක් පිට වෙනවා. පිට වෙලා මෙතන බැඳෙනවා. එතකොට මෙතනදී මම කියවා මේ බන්ධනය ග්ලයිකොසිඩික් බන්ධනයක් කියලා. හරි. හරි. එතකොට මතක තියාගන්න මේ ග්ලයිකොසිඩික් බන්ධනය ගැන කතා කරලා මේ ග්ලයිකොසිඩික් බන්ධනය හැදෙන්නේ බලන්න ඇල්ෆා ඔය පළවෙනි කාබන් එකේ ඉඳන් හතරවෙනි කාබන් මේකේ හතරවෙනි කාබන් අතර තමයි ග්ලයිකොසිඩික් බන්ධනය වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක ලියන්නේ. පැහැදිලි කතන්දරේ. ඇල්ෆා කියන්නේ මේ ඇල්ෆා නෙමෙයි දෙන්නම ඇල්ෆා ග්ලූකෝස්. ඇල්ෆා කාබන් 1යි කාබන් 4යි තමයි ග්ලයිකොසිඩික් බන්ධනය හැදෙන්නේ. ඒක තමයි කිව්වේ. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් ඒක තමයි ඇල්ෆා 1 4 ග්ලයිකොසිඩික් බන්ධනයක් කියලා කියන්නේ. හරි. ඊතලයක් දාලා 1 4. හරි. එතකොට මේ මෝල්ටෝස් හරි. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් ලියා ගන්න. හැබැයි මේක ඇඳ ගන්න ටිකක් වෙලා යනවානේ. මේ වාක්‍යය ලියලා මේක ඇඳ ගන්න පොඩ්ඩක් ඉඳ තියා ගන්න. හා හා සර්. හරි. ඒක ඇඳ ගන්න වීඩියෝ එක ෂෙයා කරා මේකත් එක්ක බලලා මේ ඇඳ ගන්න. හරි සර්. හරි. උඩ වාක්‍ය ලියන්න ඒ උනට. ඇල්ෆා ග්ලූකෝස් දාන ඇල්ෆා ග්ලූකෝස් සමානයි මෝල්ටෝස් හැදෙනවා. ඇල්ෆා 1 4 ග්ලයිකොසිඩික් බන්ධනයක් හැදෙනවා. හරි. අන්න ඒක පොඩ්ඩක් ලියා ගන්න. ලියාගෙන ওই රූපය ඇඳ ගන්න ඉතින් තියාගන්න. මේ මෝල්ටෝස් හැදෙන විදිය. ලියාගෙන මට කියන්න.
ලියාද? ඔව් සර්. හරි. ඊළඟට බලන්න මේකට ඉඩ තියාගන්න. ඊට පස්සේ බලන්න ඇල්ෆා ග්ලූකෝස් එක මේ OH කාණ්ඩය තියෙනවා. ඇල්ෆා ග්ලූකෝස් එක බීටා ෆ්‍රක්ටෝස් හරි දෙන්න ක්‍රියා කරලා සුක්‍රෝස් හැදෙනවා. සුක්‍රෝස් කියන්නේ සාමාන්‍ය සී. එතන බලන්න මෙතන හයිඩ්‍රජන් පරමාණු තියෙනවා. මෙතන OH තියෙනවා. මේ OH මේ H එක තමයි ජල අණුව පිට වෙන්නේ. එතන මේක මේකට බෙදෙනවා. මේ බන්ධනේ සුක්‍රෝස් වල තමයි. හරි මේක ඇඳ ගන්න ඉඩ තියාගන්න. උඩ වාක්‍ය ලියාගෙන ඉඩ තියාගන්න රූපය ගන්න. හා සර්. මෙතන ෆ්‍රක්ටෝස් කරගන්න කොන වේටෝ සාමාන්‍ය සී. මාව හරි සර්. හරිද? හරි සර්. හරි. ඊට පස්සේ අපි එතන එහාට යමු. මෙතන තියෙන සෙලබයෝස්. හරි. මේ සෙලබයෝස් කියන එක කියන හැදෙන්නේ බලන්න බීටා ග්ලූකෝස් දෙන්න එකතු වෙලා තමයි සෙලබයෝස් එන්නේ. බලන්න මේ OH කාණ්ඩය උඩ තියෙනවා. බීටා ග්ලූකෝස් සම්දෙක. බලන්න. නේද? මේකේ පේනවනේ OH කාණ්ඩ දෙක උඩ තියෙනවා නේ. මේ OH මේ OH එකතු වෙලා මෙතන OH එකයි මෙතන H එකයි එකතු වෙලා ජල අණුව. ඔව් ජල අණුවක් හදනවා. හරි. ඔව් එතන කියන්නේ සෝරි මේක මෙතන මේ OH තියෙන මෙතන OH එකයි මෙතන H එකයි එකතු වෙලා මෙතන ජල අණුවක් අයින් කරනවා. අයින් කළා මේ O මෙතෙන් බෙදෙනවා නේ. පැහැදිලිද? ඔව් සර්. හරි. මෙතන බීටා මේ දෙන්නම් බීටානේ OH කාණ්ඩ උඩ තියෙන්නේ බීටා 1 මේ කාබන් පරමාණු 1 4 නේ 1 2 3 4 වැදෙන්නේ 1 4 ග්ලයිකොසිඩික් බන්ධනය කියලා තමයි කියන්නේ සෙලුලෝස් කරච්ච හරි කතා පැහැදිලිද තේනද හරි මේකේ තියෙන්නේ තේරුණා සර්. හරි ඔයගොල්ලෝ දැන් මේක ලියාගෙන මෙතන ඉඩ තියා ගන්න මේක ඇඳ ගන්න හරි ඊට යට එක ගත්තාම බීටා ගැලැක්ටෝස් බීටා ග්ලූකෝස් එකතු වෙලා ලැක්ටෝස් එනවා හරි එතකොට මේ බීටා ගැලැක්ටෝස් බීටා ගැලැක්ටෝස් හරි එතකොට මේ දෙන්නගේ බලන්න මෙතනත් OH තියෙනවා මෙතන OH තියෙනවා මේ OH H එක ඉතලා ජල අණුවක් ඉවත් වෙලා මේ දෙන්න බෙදෙනවා නේ ඒ තමයි ලැක්ටෝස් බීටා ගැලැක්ටෝස් බීටා ග්ලූකෝස් එකතු වෙලා තමයි ගැලැක්ටෝස් හැදෙන්නේ හරි එතකොට ඒකත් පොඩ්ඩක් ඇඳ ගන්න ඕනේ ඔයගොල්ලෝ මේ වාක්‍ය දැන් ලියන්න මේක ලියලා මේක ඇඳ ගන්න ඉඩ තියාගන්න ඊට පස්සේ මේක ලියලා මේක ඇඳ ගන්න ඉඩ තියාගන්න හරි හරි සර්.
හරිද? හරි සර්. හරි. සීලවත්ද? ඔව් සර්. right. හරි. අපි කතා කරේ ඩයිසැකරයිඩ් ගැන. ඒතකොට ඩයිසැකරයිඩ් ගැන ඔයගොල්ලෝ ඉගෙන පොඩ්ඩක් දැනගන්න ඕනේ. මොයි මෝල්ටෝස්, සුක්‍රෝස් කොට හොඳට ඇඳලා පුරුදු වෙන්න ඕනේ. විභාගෙට අහනවා අදින්න කියලා. ඒ නිසා ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඇල්ෆා බීටා වෙන් කරගන්න ওই බන්ධන ගැන හොඳට දැනගන්න ওই විභාගෙට අහන්න. හරි. ඊළඟ පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොනොසැකරයිඩ් කියන්නේ එක අණුව නේ. ග්ලූකෝස් අපි අනම්මන කතා කරේ දැන්. ගලැක්ටෝස් හරි අනම්මන ලැක්ටෝස් අපි ඔය කතා කරේ ඇල්ෆා ග්ලූකෝස් බීටා ග්ලූකෝස් ඒවා ඔක්කොම මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් අණු දෙකක් ඇතුළත තමයි ඩයිසැකරයිඩ් එකක් හැදෙන්නේ. හරි. දැන් ඒකට අපි කියනවා. ඊළඟට මොනොසැකරයිඩ් අණු කතා කළා ඊට පස්සේ පොලිසැකරයිඩ් වලට එද්දි මොනොසැකරයිඩ් අණු ඉතා විශාල ගණනක් එකතු වෙනවා පොලිසැකරයිඩ් එකක් හැදෙන්න. සෙල්ලෝස් පිස්ටේ උදාහරණයක් විදිහට ගන්න. හරි. ඒත් සාමාන්‍යයෙන් ගත්තම මේ ඉතා විශාල ප්‍රමාණයක් මේ විදිහට අණු බැඳෙනවා. දැන් උතන පේනවා ඇති ඔය යට බලන්න අපි දැන් පිස්ටේ කියලා තියෙනවා. හරි. ශාක වල තැන්පත් ඇති ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් තමයි පිස්ටේ. හරි. මේ පිස්ටේ හැදලා තියෙන්නේ ඇමයිලේස් 20ක් හා ඇමයිලෝපෙක්ටින් 80ක් 90ක් එකතු වෙලා තමයි මේ පිස්ටේ හැදෙන්නේ. හරි. ඒවා ග්ලූකෝස් වලින් තැනී ඇත. හරි. ඒවා ග්ලූකෝස් වලින් තැනී ඇත. හරි. તો ග්ලූකෝස් අණු ඉතා විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි පිස්ටේ හැදෙන්නේ. හරි. මේ පිස්ටේ 20ක් ඇමයිලේස් තියෙනවා 80ක් 90ක් ඇමයිලෝපෙක්ටින් තියෙනවා. අපි ඇමයිලෝපෙක්ටින් ඇමයිලේස් ගැන දැන් කතා කරමු. හරි. එතකොට මේ පොලිසැකරයිඩ් අණු වල මොනොසැකරයිඩ් අණු ඉතා විශාල ගණනක් තියෙනවා කියලා එකකින් අදහස් වෙනවා. හරි. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ බලන්න මේ ඇමයිලේස් බලන්න ඇමයිලේස් වල ග්ලයිකොසිඩික් බන්ධන වලින් බෙදලා තියෙනවා. ග්ලූකෝස් අණු 200ක් 20000ක් විතර තියෙනවා. හරි. එක 4 ග්ලයිකොසිඩික් බන්ධන තමයි තියෙන්නේ. ඇල්ෆා 1 4 ග්ලයිකොසිඩික් බන්ධන වලින් තමයි බෙදලා තියෙන්නේ. හරිද? පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ලියා ගමු. ලියා ගන්න පොලිසැකරයිඩ් කියලා. හරි සර්. ලියා ගන්න. මොනොසැකරයිඩ් අණු මොනොසැකරයිඩ් අණු විශාල ගණනක් එක් වී
පොලිසැකරයිඩ සෑදී. සෙලුලෝස් හා පිෂ්ඨය සුලභව පවතී. සුලභව පවතී. හරි සර්. පිෂ්ඨය පිෂ්ඨය ගැන කෙල්ලිය පොඩ්ඩක් ලියගන්න අනුමතුව. ශාකවල තැන්පත් ඇති ප්‍රධාන කාබෝහයිඩ්‍රේටය වේ. ශාකවල තැන්පත් ඇති ප්‍රධාන කාබෝහයිඩ්‍රේටය වේ. ඇමයිලේස් 20% හා ඇමයිලෝපෙක්ටින් 80% 90% යන බහුභාවික වලින් පිෂ්ඨයේ සමන්විතය. ඒවා